ප්‍රමිතාංක 16 කියන එකේ අර්ථ තමයි මේක සාකච්ඡා වෙන්නේ. හරිද? ඔව්. දැන් ඔයා ගාව අපි පොඩි ප්‍රමිත නෝට් එකක් අපි හදාගෙනනේ මතක ඇතිනේ. අන්න ඒ ප්‍රමිත නෝට් එකේ දාන්න කල්බදු ප්‍රමිතය SLFRS 16 කියලා. හරිද? දාන්න ප්‍රමිත නෝට් එක හදාගෙන යනවානේ. ඒ ප්‍රමිත නෝට් එකට දාන්න උදේ SLFRS 16 කල්බදු ප්‍රමිතය. හරිද? හරි. ඉතින් උදේ මේ කල්බදු ප්‍රමිතය කියන්නේ අපි මූල්‍ය සමාගමකින් ජංගම නෝනවක්කමක් අත්පත් කරගන්නවා කිසියම් ගිවිසුමක් මත. ඒ ගිවිසුම ක්‍රියාත්මක වන ආකාරය තමයි කල්බදු ප්‍රමිතියෙන් සාකච්ඡා කරන්නේ. මේ ගිවිසුමේ අර්ථය අපි කොහොමද අපේ ව්‍යාපාරයේ ගිණුම් කරන කටයුතු පවත්වාගෙන යන්නේ කියන එක. හරිද? බලමුගෙන ඔයාට නිබන්ධනය ඇති. මෙන්න මේ කියන නිබන්ධනී කල්බදු ප්‍රමිතය බලන්න ඔයා ගාව ඇති. මුලින්ම කියන පුතේ හඳුනා ගැනීම, ඊට පස්සේ කල්බදු නිර්වචනය, මේ කල්බදු ගැනුම්කරුගේ පොත්වල ගිණුම් තැබීම, ඊපස්සේ ඒ අර්ථ කල්බදු ණය හිමි ගිණුම, වත්කම් ගිණුම, කල්බදු පොලී ගිණුම සමුච්චිත ෂය. ඔන්න ඔය කියන ගිණුම් ටික තමයි පුතේ අපි මෙතන සාකච්ඡා කරන්නේ. බලන්න මේකේ අරමුණ කල්බදු ගැනුම්කරුවන් හා කල්බදු දෙන්නන් සඳහා කල්බදු වලට සම්බන්ධ ගිණුම්කරණය සඳහා උචිත ගිණුම්කරණ ප්‍රතිපත්තිය භාවිත හා හෙළදරව් කිරීම නිර්දේශ කිරීම වේ කියනවා. එතකොට මේ ප්‍රමිතියේ මුලින්ම නිර්වචනය බලන්න පුතේ. මෙන්න මේ වැදගත් සෑහෙන හේතුව වෙයි. මේ පුතේ අපිට උසස් පෙළ විභාගයේදී ලැබෙන්න පුළුවන්. පාර්ශව දෙකක් අතර වත්කමක් කුලියට ලබා දීමේ ගිවිසුමක් කල්බද්දක් ලෙස සරලව හැඳින්විය හැකියි. මම කිව්වනේ අපි මේ වත්කමක් ණයට ලබා ගැනීමක් තමයි තියෙන්නේ කුලියට. හරිද? ගිවිසුමක් මත තමයි මේක සිද්ධ වෙන්නේ. සරලව වුණ අදහස. මේදී කල්බදු දීවනාකරු වත්කමේ නෛතික අයිතිකරුවන අතර කල්බදු ගැනුම්කරු වත්කම් භාවිත කිරීම වෙනුවෙන් වාරික ගෙවිය යුතුයි පුතේ. එහෙනම් ටියුට් එකේ ඔයා මෙන්න මේක හයිලයිට් කරන්න පුතේ. මෙන්න නිර්වචනය දල වශයෙන් අපි කල්බදු කියනවා පාර්ශව දෙකක් අතර වත්කමක් කුලියට ලබා දීමේ ගිවිසුමක් කල්බද්දක් ලෙස සරලව හැඳින්විය හැකිය. උන්න කල්බද්දක අදහස. පාර්ශව දෙකක් අතර වත්කමක් කුලියට ලබා දීමේ ගිවිසුමක් කල්බද්දක් ලෙස සරලව හඳුන්වන්න පුළුවන්. ඒතර ගැනුම්කරු කියන්නේ අපි, කල්බදු දීවනාකරු කියන්නේ කල්බදු සමාගම. ඒතර කල්බදු දීවනාකරු වත්කම භාවිත කිරීමේ අයිතිය අපිට ලබා දෙනවා. අන්න ඒ වෙනුවෙන් අපි වාරික ගෙවනවා. දැන් සරලව කියනවා පුතේ අපි ෆිනෑන්ස් දාලා වාහනයක් ගේන විට මොකද වෙන්නේ? දැන් කල්බද්දක සරලම අදහස තමයි මේ අපි, හරිද? මෙන්න අපි ඉන්නවා. එතකොට මේ තියෙන්නේ කල්බදු සමාගම. කල්බදු සමාගම කරන්නේ මොකද? අපිට පුතේ මේ වාහනය භාවිතා කිරීමේ අයිතිය දෙනවා. අන්න අපිට ලැබෙනවා වත්කම පාලනය කිරීම නැත්නම් භාවිතා කිරීමේ අයිතිය. කල්බදු සමාගම දෙනවා වත්කම භාවිතා කිරීමේ අයිතිය. අපිට මේ කාර්යක ළමයි අන්න පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. හරිද? ඒ වෙනුවෙන් අපි යාට වාරික ගෙවීම කරනවා. වාරික ගෙවීම. ඒතර මේ සියලුම වාරික ගෙවා අවසන් වන තෙක් නෛතික අයිතිය තියෙන්නේ මෙයාට. කල්බදු සමාගම සතුව. එහෙනම් නෛතික අයිතිය අපි කියනකොට
ඉතින් අපි කල්බදු දැම්මට පස්සේ මේ වාහනේ පොතේ දාන්න ඇබ්සලියුට් ඕන කියලා. කල්බදු සමාගම තමයි. අපිට ලැබෙන්නේ මේ වාරික ගෙවීමත භාවිත කිරීමේ අයිතිය. අන්න. භාවිත අයිතිය සහිත වක්කම කියලා තමයි අපි මේකට කියන්නේ. අපි ලැබෙන්නේ භාවිත අයිතිය සහිත වක්කම. අන්න. අපිට පුතේ ලැබෙන්නේ භාවිත අයිතිය සහිත වක්කමක්. මෙන්න කල්බද්දක ඇත්තටම සිද්ධ වන සිද්ධාන්තය. එතකොට අපි මෙයාට කියනවා කල්බදු මොකක්ද? දීමනාකරු. මෙයා කල්බදු දීමනාකරු. අපි මෙයාට කියනවා කල්බදු ගැනුම්කරු. උසස් පෙළ ගිණුම්කරණයේ වැදගත් වෙන්නේ කල්බදු ගැනුම්කරුගේ පොත්වල ගිණුම් තියෙන එක විතරයි. ඔයාට උසස් පෙළ ගිණුම්කරණයේ අපි උගන්වන්නේ කල්බදු ගැනුම්කරුගේ පොත්වල ගිණුම් තැබීම. අන්න. කල්බදු ගැනුම්කරුගේ පොත්වල කොහොමද ගිණුම් තියන්නේ? ඔයාට උගන්වන්නේ මෙන්න මේක උදේ. ගැනුම්කරුගේ පොත්වල කොහොමද ගිණුම් තියන්නේ මෙච්චර. මේ ව්‍යාපාරයේ පැත්තෙන් විතරයි හිතන්නේ. හැබැයි උදේ කල්බද්ද යටතේ අපි චාර්ට් වගේ විභාගයක් කරනවා නම් ගැනුම්කරුගේ පොත්වලයි දීමනාකරුගේ පොත්වලයි දෙකේම ගිණුම් තියන්නේ. ඊට පස්සේ කල්බදු වක්කම විකුණා නැවත කල්බදු ගැනීම. එහෙමත් තියෙනවා. අපි අර රීවිනෑස් එකක් දානවායි කියලා. අන්න රීවිනෑස් එකක් දාන ඒවත් මේක තියෙනවා. ඉතින් ඒ ගොඩක් කාරණා තිබ්බට උසස් පෙළ ගිණුම් කරන්නේ තියෙන්නේ මෙන්න මෙච්චරයි. කල්බදු ගැනුම්කරුගේ පොත්වල ගිණුම් තැබීම කියන කෑල්ල විතරයි. ඉවරුණාද වැඩේ? හරි. ඔන්න සරලින්ම කල්බද්දක අදහස දුන්නා. හරිද? මෙන්න මේ කොටස චුට්ටක් උතන අපේ කෙටි සටහනේ ඔයා ඇඳ ගන්නකො. ඒතර මෙයා දීමනාකරු කියන්නේ ව්‍යාපාරයෙන්. ෆිනෑන්ස් සමාගම. ෆිනෑන්ස් සමාගම. හරිද? ෆිනෑන්ස් සමාගම. මේ ඉන්නේ අපි. හරිද? අපි අපේ පැත්තෙන් හිතලා තමයි හැම දෙයක්ම ගිණුම් තියන්නේ. හරි පුතේ. ඉක්මනට ගන්නකො chart එක පොඩි. ඔය බෝඩ් එකේ තියෙන සම්පූර්ණ chart එක පුතේ අරගන්න. දැන් කල්බදු නිර්වචනයේ යටින් ඔන්න ඔය chart එක ගන්නකො.
අර උදේ. හරි. දැන් එතකොට දැන් ඔයාලට මම කිව්වනේ පාර්ශව දෙකක් අතර ඇතිවන කුලී ගිවිසුමක් කියලා. එතකොට ඔයා මට කියන්න පුළුවන් සර් ඉතින් ඔබ මෙහෙම ගන්නත් පුළුවන් නේ. අපි කුලියට ඔය කුඩා උපකරණ පුතේ අරන් ඉන්න රෙන්ට් එකට නේද? දවස් දෙකේ වැඩවලට කුලියට ගේනවනේ. අන්න. ඒ දවස් දෙකේ වැඩවලට කුලියට ගේනේවත් කල්බද්දට ගන්න පුළුවන්ද? ඒ කියන්නේ වාරික ගෙවීම මත භාවිත කිරීමේ අයිතිය ලැබෙනවා. ඒතොර ඒ වක්කම භාවිතා කරන්න පුළුවන් එන්නේ වාරකයක් කියනවා. ඒතොර ආයෙත් අර කුඩා උපකරණ ඔය විදිහට රෙන්ට් එකට ගේන්නේ සමහර තියෙන මුදේ මේ උපකරණ කුලියට දීමේ ස්ථාන අන්න උපකරණ කුලියට දීමේ ස්ථානයකින් ගෙනාපු වක්කමක් කල්බද්දට යටත් වෙනවද නැද්ද කියලා කෙනෙක් මගෙන් අහන්න පුළුවන්. අන්න එතකොට පුතේ ඒකට දෙන්න පුළුවන් උත්තරය තමයි කල්බද්ද අදාළ නොවන අවස්ථා තියෙනවා. එතකොට කල්බදු ප්‍රමිතය මේ ප්‍රමිතය අදාළ නොවන අවස්ථා මෙන්න කල්බදු ප්‍රමිතය අදාළ නොවන අවස්ථා මේ ප්‍රමිතය පුතේ අවස්ථා දෙකක් යටතේ අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ප්‍රමිතය මේ අවස්ථා දෙක නැතුව වෙන ඕනෑම අවස්ථාවල භාවිතා කරන්න පුළුවන්. කල්බදු කාලය කෙටි කාලීන වන විට අර මාස 12කට වඩා අඩු නම් එක කල්බදු කාලය කෙටි කාලීන වීම අන්න කල්බදු කාලයේ කෙටි කාලීන නම් මාස 12කට වඩා අඩු නම් අන්න අපි කියනවා කල්බදු ප්‍රමිතිය අදාළ වෙන්නේ නැහැ කියලා. ඒක නිසා තමයි අර මාසෙකට දෙකකට රෙන්ට් එකට ගේන වක්කම් හරිද? නැත්නම් කුලියට ගේන වක්කම් අපි ඒවා අපේ වක්කමක් විදියට සලකලා ගන්නේ නෑ පුතේ. කල්බදු ප්‍රමිතිය අදාළ කරගන්නේ නෑ. මාස 12ට වඩා අඩුයි. ඒකයි මෙතන කියන්නේ. මාස 12ට වඩා අඩු. අන්න. මාස 12ට වඩා අඩු නම් කල්බදු ප්‍රමිතිය අදාළ වෙන්නේ නැහැ. අනිත් එක තමයි කල්බදු වක්කමේ අඩු වටිනාකමක් සහිත වක්කමක් වීම. හරිද? කල්බදු වක්කම අඩු වටිනාකමක් සහිත වක්කමක් වීම. මෙන්න. කල්බදු වක්කම අඩු වටිනාකම් සහිත වක්කම් වීම. ඔන්න ඔය කියන අවස්ථා දෙකෙන් එකක් සම්පූර්ණ කරනවා නම් පුතේ අපි කියනවා කල්බදු ප්‍රමිතිය අදාළ කරගන්න එපා. එතකොට දැන් ඔයායි කොහොමද මේ වක්කමක අඩු වටිනාකම තීරණය කරන්නේ? එක පැත්තකින් කියනවා පුතේ ප්‍රමාණාත්මක භවයේ සංකල්පය. අන්න ප්‍රමාණාත්මක භවයේ සංකල්පය කියනවා වක්කමක ප්‍රමාණාත්මක භාවයේ සැලකිල්ලට අරගෙන එය ගිණුම් පොත්වල වාර්තා කරන විදිය තීරණය කරන්න කියනවා. අර කියනවා ප්‍රමාණාත්මක භවයේ සංකල්පය කියලා මේක. හරිද? එතකොට මේ අනිකුත් වක්කම් එක්කලා දැන් මගේ ව්‍යාපාරයේ තියෙනවා ඉඩම ලක්ෂ 80යි. හරිද? ලීබඩු තියෙනවා ලක්ෂ 30ක විතර. ගොඩනැගිලි ලක්ෂ 50යි. අන්න ඒවත් එක්කලා අපි රෙන්ට් එකට ගෙනවා රුපියල් 300ක් දීලා උපකරණයක්. ඒක වක්කම වටිනාකමේ සාපේක්ෂව අඩුයි. අන්න ඒ වගේ ඉවසල් ගන්න එපා කියන. පැහැදිලිද? රුපියල් 2500ක් වගේ වටින අපි වක්කම් පොඩි පොඩි වැඩවලට ගේන්නේ. අන්න ඒක තමයි ප්‍රමාණාත්මක භාවය. අනිකුත් වක්කම් එක්ක සැලකිල්ලට ගන්නකොට අඩු වටිනාකමක් තියෙන්නේ කල්බදු ප්‍රමිතිය අදාළ වෙන්නේ නැහැ. කල්බදු කාලය කෙටි කාලීන වීම උදේ. දාන්න කෙටි සටහනේ මාතෘකාව කල්බදු ප්‍රමිතය අදාළ නොවන අවස්ථා. දාන්න උදේ කෙටි සටහනේ මාතෘකාව කල්බදු ප්‍රමිතය අදාළ නොවන අවස්ථා. දාන්න කල්බදු ප්‍රමිතය අදාළ නොවන අවස්ථා. හරිද? මේ කාරණා දෙක යටතේ මේ ප්‍රමිතය අදාළ වෙන්නේ නැහැ. කියන්න පළවෙනි උදේ කල්බදු කාලය කෙටි කාලීන වීම. ලියන්න පළවෙනි එක
කල්බදු කාලය කෙටි කාලීන වීම කියන්න. කල්බදු කාලය කෙටි කාලීන වීම. වරන් ලියා ගන්න මාස 12කට වඩා අඩු. මාස 12කට වඩා අඩු නම් හරිද? අපි ගන්නෙ නෑ. හරිද? මාස 12කට වඩා අඩු නම් පුතේ අපි ගන්නෙ නෑ. අනිත් එක ලියන්න කල්බදු වත්කම අඩු වටිනාකමක් සහිත වත්කමක් වීම. මේ කල්බදු වත්කම පුතේ අඩු වටිනාකමක් නම් තියෙන්නේ අන්න ඔය ප්‍රමිතය අදාළ කරගන්න. පැහැදිලිද? හරි. එන්න පුතේ මේ වත්කම හඳුනා ගැනීම කියන තැන. එන්න ඊළඟ මාතෘකාවට බලන්න පුතේ මෙන්න තියෙනවා අපි කල්බදු වත්කම හඳුනා ගන්න යන්නේ දැන්. වත්කම හඳුනා ගැනීම. හරිද? එතකොට මේ වත්කම හඳුනගන්නේ කොහොමද? බලන්න මෙයා කියනවා අයිතිය සහිත වත්කම් මිනුම්කරණය. අයිතිය සහිත වත්කම් මිනුම්කරණය. හරිද? හරි. එතකොට මේ මූලික මිනුම්කරණය ඒකව දන්නවා. මූලික මිනුම්කරණය කරන්නේ පිරිවැයට. දැන් මේක කියලා දෙන්නේ මෙතන නෙමෙයි ඇත්තටම. මේක කියලා දෙන්නේ පුතේ මේ ඒකේ හරිද? ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16. ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16 කියනවා මූලික පිරිවැයට තමයි මූලික මිනුම්කරණය කරන්නේ. අන පසු කාලීන මිනුම්කරණය කරනවා. හරිද? පිරිවැය ආකෘතිය හෝ ප්‍රත්‍යාගන ආකෘතිය මත. ඕක ඔය විදියටම අපි සාකච්ඡා කරනවා පුතේ කොතනද? අන්න දීපල පිළියෙත උපකරණ ප්‍රමිතේ. ඔය විදියටම වත්කම ප්‍රථම වතාවට මූලික මිනුම්කරණය කරනවායි කියනවා. කවුරු යටතේද? පිරිවැය අනුව අන්න පසු කාලීන මිනුම්කරණය කරනවා පිරිවැය හෝ ප්‍රත්‍යාගන ආකෘතිය මත. හරිද? ලෝක උතන විතරක් නෙමෙයි කතා කරන්නේ. ඕක ප්‍රමිතාංක 16 යටතේ සාකච්ඡා කරනවා. දැන් මෙයා පටල ගන්න එපා අංක දෙක. හරිද? දැන් මෙයා මේ කතා කරන්නේ මූල්‍ය වාර්තා කරන ප්‍රමිතාංක 16. හරිද? S LS RS 16. අතන කතා කරන්නේ ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16. හරිද? ප්‍රමිත දෙකක්. හරි. එන්න පුතේ. මෙන්න ආර්ථික ජීවිත කාලය නැත්නම් අපි කියනවා ඵලදායී ජීවිත කාලය. ඉතින් මේ කතා කරන භූමියක් දේවල් සමානයි පුතේ ප්‍රමිතාංක 16ට. දැන් ආර්ථික ජීවිත කාලය නැත්නම් ඵලදායී ජීවිත කාලය පුතේ අපි කලින්ම සාකච්ඡා කරලා තියෙනවානේ නේද? ඒතර වත්කමක ඵලදායී ජීවිත කාලය කියන්නේ මොකක්ද? කියන විදි දෙකයි. පළවෙනි විදි මොකක්ද? බලන්නකෝ. භාවිත කරන්නම් එක්කයෙකු හෝ වැඩි දෙනෙකු විසින් වත්කමක් ආර්ථිකමය වශයෙන් භාවිතා කරනු ඇතැයි අපේක්ෂිත කාලය වූ. භාවිතා කරන්නම් එක්කයෙකු හෝ වැඩි දෙනෙකු විසින් වත්කමක් ආර්ථිකමය වශයෙන් භාවිතා කරනු ඇතැයි අපේක්ෂිත කාලය. ජහල් කරන්න වත්කමක් ආර්ථිකමය වශයෙන් භාවිතා කරනු ඇතැයි අපේක්ෂිත කාලය හෝ භාවිත කරන්නන් එක්කයෙකු හෝ වැඩි දෙනෙකු විසින් වත්කමෙන් ලබා ගැනීමට අපේක්ෂිත නිෂ්පාදනය හෝ ඒහා සමාන ඒකක ගණන අන්න උදේ. නිබන්ධනීය හයිලයිට් කරන්න ඔයා. වත්කම ආර්ථිකව වශයෙන් භාවිතා කරනු ඇතැයි අපේක්ෂිත කාලය හෝ හරිද? අපේක්ෂිත නිෂ්පාදනය හෝ ඒහා සමාන ඒකක ගණන හරිද? හරි කියනවා. යන්න කෙටි සටහන දාගන්න. ආර්ථික ජීවිත කාලය ඵලදායී ජීවිත කාලය මාතෘකාව දාන්න පුතේ.
ආර්ථික ජීවිත කාලය ඵලදායී ජීවිත කාලය හරිද තියෙන උදේට පළවෙනි එක වත්කමක් ආර්ථිකමය වශයෙන් භාවිතා කරන්නේතයි අපේක්ෂිත කාලය හෝ වත්කමක් ආර්ථිකමය වශයෙන් භාවිතා කරන්නේතයි අපේක්ෂිත කාලය හෝ වත්කමක් ආර්ථිකමය වශයෙන් භාවිතා කරන්නේතයි අපේක්ෂිත කාලය හෝ දාන දෙක අපේක්ෂිත නිෂ්පාදනය හෝ ඒහා සමාන ඒකක ගණන අපේක්ෂිත නිෂ්පාදනය හෝ ඒහා සමාන ඒකක ගණන අපේක්ෂිත නිෂ්පාදනය හෝ ඒහා සමාන ඒකක ගණන හරිද හරි ඉතින් ඔහුදී කලින් අපි සාකච්ඡා කරලා තියෙනවා දැන් මෙන්න අපි කතා කරන උදේ ප්‍රධාන මාතෘකාව කල්බදු ගැනුම්කරුගේ පුත්තල ගිනුම් තැබීම. ඉතින් මේ ප්‍රමිතිය උදේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ ගැනුම්කරුගේ පුත්තල ගිනුම් තැබීම උදේ. ගැනුම්කරු කියන්නේ අපිනේ නේද? අපේ පුත්තල කොහොමද මේක වාර්තා කරන්නේ? ඉතින් මේ කල්බදු ප්‍රමිතයත් එක්ක යන සංකල්පයක් තියෙනවා. ඔයාලා මතක ගන්නෑ කල්බදු ප්‍රමිතියේ ඍජුව සම්බන්ධ සංකල්පයක් තියෙනවා. අපි කතා කරනවා යථානුරූපී සංකල්පය කියන. අන්න යථානුරූපී සංකල්පය. මේ යථානුරූපී සංකල්පය කියන්නේ මොකක්ද පුතේ? නෛතිකත්වයට වඩා ආර්ථික යථාර්ථයේ සැලකිල්ලටගෙන ගනුදෙනු පුත්තල වාර්තා කරන්න කියනවා, ගිණුම් වල වාර්තා කරන්න කියනවා. අන්න නෛතිකත්වයේ පැත්තකට දාලා ආර්ථික යථාර්ථයේ සැලකිල්ලට ගන්න කියනවා. අන්න ඒ අනුව තමයි අපි කල්බදුවක්කම කල්බදු ගැනුම් කරුගේ හරිද? කල්බදු ගැනුම් කරුගේ පොත්වල වාර්තා කිරීම කරන්නේ. දැන් ඔය කියන සමහර ඩියුටි එක සමහර ඩියුටි එකේ නෑ. අවශ්‍ය දෙනුත් නෝට් එකේ ලියා ගන්න. හරිද? ඒ ළමයි ගාව ප්‍රමිති ඩියුටි එක ඇති. හරිද? ප්‍රමිති ඩියුටි එකේ උදේ කල්බදු ප්‍රමිතිය ගාව ලියා ගන්න. හරි. මෙන්න නමුත් මේ කල්බදු ගැනුම් කරුගේ පොත්වල වාර්තා කරනවා. ඒක කල්බදු ගැනුම් කරුගේ පොත්වල වාර්තා කරන්න පුළුවන් මොකක් නිසාද? අන්න යථානුරූපී සංකල්පේ. යථානුරූපී සංකල්පය කියනවා නෛතිකත්වයට වඩා ආර්ථික යථාර්ථයේ සැලකිල්ලටගෙන ගනුදෙනු පොත්වල වාර්තා කරන්න හඳුනා ගන්න කියලා ප්‍රමුඛත්වයේ දෙන්න කියලා. හරි. අන්නේ අනුව බලන් දරුවෝ ඉන්න කියනවා එහෙනම් අදාළ ගනුදෙනුවේ නෛතික ස්වභාවයට වඩා එයි ආර්ථික යථාර්ථයේ සැලකිල්ලටගෙන ගිණුම්ගත කළ යුතු බවයි. කල්පද්දක් සැලකිල්ලට ගැනීමේදී අදාළවත්කමේ හිමිකම ගැනුම්කරු සතු නොවේ. නමුත් කල්බද්දක් සැලකිල්ලට ගතහොත් එම කල්බදුවත්කමේ සියලු අවදානම් හා ප්‍රතිලාභ ගැනුම්කරුට පැවරෙන නිසා කල්බදුවත්කම ව්‍යාපාරයේ වත්කමක් ලෙසත් ගෙවී යුතු වාරිකයන් වගකීමක් ලෙසත් නිරූපණය කළ යුතු බව යන මේ කල්බදු ගැනුම්කරුගේ පොත්වල ගිණුම් තියෙනකොට කල්බදු වත්කමේ සියලු අවදානම් හා ප්‍රතිලාභ ගැනුම්කරුට පැවරෙන නිසා අන්න එක පැත්තකින් වත්කමක් විදියටත් වාරික ගෙවිය යුතු නිසා වගකීමක් විදියටත් ගිණුම් තියන්න ඕනයි කියලා පුතේ කල්බදු ප්‍රමිතියේ වැඩි දුරටත් තියෙනවා. හරිද? එතකොට මේ කල්බදු වත්කම ගැනුම්කරුගේ පොත්වල ගිණුම් තියෙනකොට පුතේ මට ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් සැලකිල්ලට ගන්න පුළුවන්. එකක් තමයි
කල්බදු වත්කම අපි මේක කල්බදු වත්කම එහෙම නැත්නම් කියනවා භාවිත කිරීමේ අයිතිය ඇති වත්කම කියලා අන්න දැන් අපිට කල්බදු වත්කමක් විදියට භාවිත කිරීමේ අයිතිය ඇති වත්කමක් විදියට මේක හඳුනා ගන්න පුළුවන් පුතේ. ඇයි හේතුව? වත්කම හා බැඳී වත්කම හා බැඳී අවදානම් හා ප්‍රතිලාභ සියල්ල කල්බදු ගැනුම් කරුට පැවරෙන නිසා කල්බදු ගැනුම් කරුට පැවරෙනු. දැන් අපි මේක වත්කමක් විදිහට හඳුනගන්න හේතුව තමයි වත්කම හා බැඳි අවදානම් හා ප්‍රතිලාභ සියල්ලක්ම කල්බදු ගැනුම් කරුට පැවරෙනවා. ගන්න කෙනාට තමයි මේකේ අවදානම යන්නේ. උදාහරණයක්. දැන් මගේ වාහනේ අනතුරකටපත් වුණොත් ඒකේ ඉන්ෂුරන්ස් දාලා තියෙන්න ඕන. ඒතර ඒකේ ඉන්ෂුරන්ස් වන්දි අය කර ගැනීම, වාහනේ නැවත සකස් කර ගැනීම මම කරන්න ඕන. වාහනේ කටනම හදා ගන්න ඕන මම. තෙල් ටික ගහ ගන්න ඕන මම. හරිද? ඔක ට්‍රාන්ස්පෝර්ට් එකකට දාලා දෙනවා නම් ඒකෙන් ආදායමක් උපයනවා. ඒ උපයන ආදායම මට අනුකූලයි. අවදානම් හා ප්‍රතිලාභ සියල්ලක්ම කල්බදු ගැනුම් කරුට පැවරෙනවා. ඒ නිසා එක වත්කමක් කියනවා. අනිත් එක උදේ කල්බදු වගකීම. මේක අනිත් පැත්තට වගකීම. ඇයි වගකීමක් වෙන්නේ? අපි මේ කල්බදු වත්කම ඵලදායි ජීවිත කාලය හෝ කල්බදු කාලය අවසන් වෙනකන් අන්න වාරික ගෙවන්න ඕන. එහෙනම් අපි මේ කල්බදු වගකීමක් කියනවා. ඇයි? කල්බදු වාරික ගෙවීම. කවදනකන්ද? කල්බදු කාලය අවසන් වනති. අන්න කල්බදු කාලය අවසන් වන තෙක් අපි වාරික ගෙවන්න ඕන. ඒතර වාරික ගෙවනවායි කියන්නේ පුතේ මට මොකක්ද වෙන්නේ? ඒක වගකීමක්. ඒතර කල්බදු කාලය අවසන් වෙච්ච ගමන්ම වාරික ගෙවල අවසන් වූ සැනින් අන්න ඒක මගේ ව්‍යාපාරී වත්කමක් බවට පත් වෙනවා. එතකොට තමයි මම මේක දීපල පිළියෙත හා උපකරණ සටහනේ දාන්නේ. හරිද? හරි. දැන් එතකොට අද පුතේ භාවිත අයිතිය සහිත වත්කම කියලා ඔයාට මතක දන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්නනවා සටහන පහ කියලා වෙනම සටහන. හරිද? එතකොට මේ සටහන පහේ අන්න අපි පෙන්නනවා භාවිත කිරීමේ අයිතිය ඇති වත්කම්. භාවිත කිරීමේ අයිතිය ඇති වත්කම්. ඒක උදේ වෙනම පෙන්නන්න ඕන. ප්‍රමිතියේ කියනවා ඔයාට මේ භාවිත කිරීමේ අයිතිය ඇති වත්කම් තියෙන ප්‍රමාණය වෙනම පෙන්නන්න ඕන. ඒකම ඒකෙන් අඩු කරලා පෙන්නන්න ඕන භාවිත කිරීමේ අයිතිය ඇති වත්කම් සමුචිත ශය කොච්චරක්ද කියලා. අන්න එන අගය තමයි අපි ගිහිල්ලා දාන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සටහන් අංක 5 ඉදිරියේ ජංගම නොවන වත්කම් වල මෙන්න මෙයා තමයි සටහන් අංක 5 වටිනාකම තමයි ජංගම නොවන වත්කම් වලට ගෙනියන්නේ. පැහැදිලි වැඩේ? හරිද? එතකොට මේ ටික වෙනම පෙන්නන්න ඕන. මේ එක පැත්තකින් වත්කමක් වෙනවා. මේ වත්කම පෙන්නන විදිය. මේ වත්කම පෙන්නන විදිය උදේ මම කොම්ප්ලීට් කෙටි සටහනක් වඩ හදාගෙන යන්නේ. ඔයා දන්නවනේ. ඔයාට පාඩම මතක තියාගන්න මේ කෙටි සටහනක් හදනවා. ඒතර එක පැත්තකින් වඩ වත්කමක් වෙනවා. ඒ වත්කමට කියනවා භාවිත කිරීමේ අයිතිය ඇති වත්කම. ඇයි ඒක වඩ වත්කමක් වෙන්නේ? වත්කම හා බැඳි අවදානම් හා ප්‍රතිලාභ සියල්ලක්ම කල්බදු ගැනුම් කරුට පැවරෙනවා. ඒක වඩ වත්කමක් නම් සටහන් අංක 5 යන වාර්තා කරනවා මම. භාවිත කිරීමේ අයිතිය ඇති වත්කම කියන. අර නෑ ඒව දාන්නේ නෑ දීපල පිළිත උග්‍ර දාන්නේ නෑ පුතේ. අර දව ප්‍රශ්නේ ඒවා දීපල පිළියෙත් එකට දාන්නේ නෑනේ. ඔව් ඒව දාන්නේ නෑ පුතේ. එයා වෙනම සටහනක් විදියට පෙන්නන්න ඕන. මෙන්න භාවිත කිරීමේ අයිතිය ඇති වත්කම ඍණ භාවිත කිරීමේ අයිතිය ඇති වත්කමේ සමුච්චිත ශ්‍රේය කියන. ඒතකොට වගකීම පුතේ
වගකීම වෙන්නන්නත් ඕනම වගකීම වෙන්නන්නත් ඕන අන්න ජංගම නුවණ වගකීම් ජංගම වගකීම් හරිද මේ ජංගම නොවන වගකීම් වල පෙන්නනවා කල්බදු ණය හිමි කල්බදු ණය හිමි මෙයාට අපි කියනවා ජංගම නොවන කියනවා හේතුව දන්නවනේ අන්න මූල්‍ය තත්ත්ව දිනයේ සිට වසරකට වඩා වැඩි කාලයක් තුල පියවිය යුතු වගකීම් අන්න මූල්‍ය තත්ත්ව දිනයේ සිට එහෙමයි කියන්නේ දැන් මම කියන්නේ ඕක වසරකට වඩා වැඩි කාලයක් කියලා හරි වසරකට වඩා වැඩි කාලයක් කියලා මම කියන්නේ නැහැ මම කියන්නේ මූල්‍ය තත්ත්ව දිනේ සිට වසරකට වඩා වැඩි කාලයක් තුල පිය යුතු වගකීම් තමයි පුතේ ජංගම නොවන වගකීම් කියන්නේ. හරිද? නිර්වචනය කියලා හරියට වචන ටික කියන්න ඕන. ආවට ගියාට වචන කියලා හරියන්නේ නැහැ. දැන් කියනවා අර පොඩි උන් වගේ වසරට වැඩි කාලයක් තුල පිය යුතු වගකීම්. මොකක්ද වසර? කවද ඉඳන්ද වසර පටන් ගන්නෙ? අන්න වසර පටන් ගන්නෙ මූල්‍ය තත්ත්ව දිනේ සිට වසරට වැඩි කාලයක් තුල පිය යුතු වගකීම් තමයි ජංගම නොවන වගකීම. ජංගම වගකීම කියන්නේ පුතේ ඒක තව කැලලක් කියනවා කල්බදු ණය හිමි කියලා මූල්‍ය තත්ත්ව දිනයේ සිට වසරකට වඩා අඩු කාලයක් තුල පියවිය යුතු වගකීම් අවුරුද්දට අඩු කාලයක් තුල පිය යුතු වගකීම් කියනවා මම මේක මෙහෙම හදලා පෙන්නන්නම් ඔයාලට 2020 4යි ඉඳන් 2021 3යි 31 තමයි ගිණුම් කාල පරිච්ඡේදය යන්නේ අපි මෙයාට කියනවා ප්‍රවර්තන වර්ෂය ප්‍රවර්තන වසර ප්‍රවර්තන වසර කියනවා ගිණුම් කාල පරිච්ඡේදය කියනවා හරිද වගේ නම් පාවිච්චි කරනවා එතකොට මෙන්න මෙයාට කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශ දිනවා දන්නවනේ පුතේ ඒක මෙයාට අපි කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශ දිනිය මූල්‍ය තත්ත්ව ප්‍රකාශන දිනය හරිද මේ කාලබදු වල වැඩි කියන්නේ මේ වැඩේ බොහොම කෙටි මේ ටික කරනකොට ඉතුරු ටික කරන්න ඕනේ තියෙන සමානට. ඔයාලා වැඩි කියලා තියෙන්නේ. හරිද? මෙයාට කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශන දිනේ. අන්න එදා ඉඳන් වසර 2022 3.31. මෙයාට මෙන්න මේ කාල සීමාවට උදේ අපි කියනවා මොකක්ද? ජංගම වගකීම. ඇයි මූල්‍ය තත්ත්ව දිනේ සිට වසරක් ඇතුළත පිය යුතු වගකීම තමයි ජංගම වගකීම කියන්නේ. ඒතර මෙතනින් ඉදිරියට පියන වගකීම අන්න අපි කියනවා මොකක්ද? ජංගම නොවන වගකීම කියලා. ඔන්න උදේ කල්බදු ප්‍රමිතය හරිද? අපි වත්කමක් විදියට හඳුනගන්නේ කොහොමද? ඒකට හේතු සාධක වුණාද? වගකීමක් විදියට හඳුනගන්නේ වුණාද? ඒකට හේතු සාධක වුණාද මේ වාර එක ගෙවන කාල සීමාව අනුව මම මගේ වගකීම පුතේ කොටස් දෙකකට බෙදනවා ජංගම නොවන වගකීමයි ජංගම වගකීමයි කියලා. ඒ ජංගම නොවන ජංගම කියලා කොහොමද බෙදන්නේ? මූල්‍ය තත්ත්ව දිනේ ඉඳන් වසරක් ඇතුළත ගෙවන්න තියෙන ගාන ජංගම වගකීම. දැන් මූල්‍ය තත්ත්ව දිනේ ඉඳන් පුතේ සාමාන්‍ය කියන්නේ වාර්ෂික වාරක කියලානේ. එතකොට මූල්‍ය තත්ත්ව දිනේ ඉඳන් වසරක් ඇතුළත ගෙවන්න තියෙන වාර්ෂික වාරකය තමයි ජංගම කොටස. එතනින් ඉදිරියට ගෙවන්න තියෙන වාරක ගාන තමයි ජංගම නොවන වගකීම් විදිහට වැටෙන්නේ. හරි. ඔන්න එනම් බෝඩ් එකේ තියෙනවා මේ කල්බදු වල පුතේ සම්පූර්ණ සමස්ත සංකල්ප. හරිද? දැන් මේක මම කියුණාට වෙනස් විදිය. තව තියෙනවා සෑහෙන ප්‍රමිතිය තීරක හැදි කරන්න. තාම ගිණුම් වල ගාව නැහැ කිසිම දෙයක් කතා කරන්නේ නැහැ මේ බොහොම සරලයි.
ඔයාට තීරණ භාෂාවෙන් කල්බදු ප්‍රමිතය යථානුරූපී සංකල්පය අදාළ කරගන්න පුළුවන්. ගැනුම් කරුගේ පුත්තල වාර්තා කරන් තමයි දැන් අපි යන්නේ. ගැනුම් කරු කියන්නේ පුතේ අපේ ව්‍යාපාරයේ පුත්තල වාර්තා කරන එක පැත්තකින් මම දකින්න ඕන. කල්බදු කියන්නේ මට වත්කමක්. අන්න භාවිත කිරීමේ අයිතිය ඇති වත්කම කියලා පුතේ මම ඒකට කියනවා. හරිද? භාවිත කිරීමේ අයිතිය ඇති වත්කම කියලා කියනවා පුතේ. හරිද? ඇයි ඒකට එහෙම කියන්නේ හේතුව වත්කම හා බැඳී අවදානම් හා ප්‍රතිලාභ සියල්ල කල්බදු ගැනුම් කරුට පැවැරෙනවා. අපිට තමයි ලැබෙන්නේ. අපිට තමයි මේකේ අවදාන ප්‍රතිලාභ සියල්ල වෙන්නේ. අන්න. ඒතර උදේ මම මේක වත්කමක් විදිහට පෙන්නන්නේ කොහෙද? සටහන පහේ භාවිත කිරීමේ අයිතිය ඇති වත්කම පෙන්නනවා. ඒ වත්කමෙන් උදේ සමුච්චිත ෂය අඩු කරලා අන්නින සුද්ධාගය තමයි පෙන්වන්නේ කවුරු යටද? ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම් වල උදේ මෙන්න මෙයා පෙන්වන්න ඕන. හරිද? ඊට පස්සේ මගේ වගකීම කල්බදු වගකීම. ඇයි වගකීමක් වෙන්නේ? කල්බදු වාරික ගෙවනවා. හරිද? අන්න කල්බදු කාලේ අවසන් වන තෙක් වාරික ගෙවන්න ඕන. අන්න වාරික ගෙවන විදිය අනුව ජංගම නොවන ජංගම විදුලේ කොටස් දෙක දෙනවා. ඒක බෙදන්න හේතුව තමයි මේ තියෙන්නේ. අන්න මේ තවත් පැහැදිලි කරලා. ඉතින් මේක පැහැදිලි කරන්න පුතේ වෙන ප්‍රමිතයක මූල්‍ය තත්ත්ව දින්න පස්සිද්ධියෙන් කියන පුතේ ප්‍රමිතේ මේක පැහැදිලි කරනවා. ඒ වගේම ජංගම සහ ජංගම නොවන කියන එක පුතේ බෙදෙනවා ප්‍රමිතාංක 1. මේ ප්‍රමිත ගොඩක් තැන්වල පුතේ මේව සාකච්ඡා කරලා අපි කියනවා. ඉතින් අපිට මතක නැත්තම් මොකද වෙන්නේ? හරි? යථානුරූපී සංකල්පයෙන් සම්බන්ධ පුතේ. එහෙමයි. දැන් ඔතන යථානුරූපී සංකල්පය කියන්නේ දැන් නෛතිකත්වයට වඩා ආර්ථික යථාර්ථය තමයි අපි සැලකිල්ලට ගන්න ඕන. ඒ කියන්නේ මට නීතියෙන් අයිති නැති වුණත් හරිද? මම නම් ඒ වත්කමේ ප්‍රතිලාභ ගන්නේ හරිද? ඒ වගේම වගකීම් ටික දරන්නේ අන්න ඒක මට පුළුවන් වත්කමක් විදියට සැලකිල්ලට අරගෙන මගේ පුත්තල වාර්තා කරන්න. උදාහරණයක් කියනවනම් දැන් මගේ මෝටර රථය තියෙනවානේ. දැන් මගේ මෝටර රථේ මං කල්බදු ගිවිසුම තියෙන අවුරුදු 5යි. වසර 5ක්. ඒතර වසර 5ක් තුල මං වාරික ගෙවන්න ඕන. ඒතර ඔය කල්බදු ගිවිසුමට එළමුණ දා සිට මේ වත්කමේ අයිතිය මට නොලැබුණාට ඒකේ ප්‍රතිලාභමව ගන්නවානේ. මම මේකෙන් ගමන් බිමන් යන වෙනවානේ. වාහනේට තෙල් ටික ගහනවානේ. වාහනේ කෑලි ගෙවෙන්න කෑලි දානවානේ. වාහනේ සර්විස් කරනවානේ. වාහනේ හැප්පුණොත් ඒක හදනවානේ. අන්න එහෙනම් අයිතිය හැර සියලුම අවදානම් හා ප්‍රතිලාභ මට තමයි ලැබෙන්නේ. එතකොට අන්න මට ලැබෙනවා නම් යථානුරූපී සංකල්පය කියනවා නීත්‍යානුකූල මට අයිති නැති වුණත් මට වත්කමක් විදියට සැලකිල්ලට අරගෙන ඒක මගේ පොත්වල වාර්තා කරන්න පුළුවන්. දැන් තව ප්‍රශ්නයක් අහනවා. එතකොට සර් මේ දේපළ විදුපකරණ ප්‍රමිතියේ කියන්නේ අධ්‍යක්ෂකවරුන්ගේ භාවිතයට දෙන වත්කම ඒක අධ්‍යක්ෂකවරුන්ගේ වත්කමක්ද කියලා නෑ. ඒක ව්‍යාපාරයේ වත්කමක්. ඇයි? ඒක ව්‍යාපාරයේ භාවිතා කරන්නේ පරිපාලන කටයුත්තකට. හොඳයි කහුවේ. ඒ පුතේ LKS 16 කියන්නේ මේ SLRS 16. LKS 16 කියනවා යම් දේපළ ක්‍රියත හා උපකරණයක් නිෂ්පාදන කටයුත්තකට කුලියට දෙන්න පරිපාලන කටයුත්තකට භාවිතා කරනවා නම් වසරට ඵලදායී ජීවිත කාලය වැඩි නම් ඒක දේපළ ක්‍රියත හා උපකරණයක් වෙන්න ඕනයි කියලා. එතකොට අධ්‍යක්ෂකවරයෙක්ගේ පාලනයට ව්‍යාපාරයේ කාර්ය එකක් දීලා තියෙනවා නම් ඒක අධ්‍යක්ෂකවරයාගේ වත්කමක් නෙමෙයි. ඒක ව්‍යාපාරයේ වත්කම. හරි. ඒක වෙන ප්‍රමිතියකින් යන්නේ. මේක මොකක්ද? මේක තවත් ප්‍රමිතියකින් යන්නේ. හරිද? හරිද? හරි. එහෙනම් මෙන්න මේ කොටස් ටික ඔයාට දැන් ඔය කෙටි සටහනේ පොඩි ෂෝට් නෝට් එකක් විදියට දාගන්න පුළුවන්. හරිද? එතකොට දැන් ඉඩ මදි නම් මොකද කරන්නේ? මුලින් මේ ටික ලියාගත්තා. ඊට පස්සේ මේක ලියාගත්තා. ඊට පස්සේ පල්ලෙහායි මෙන්න මේක ලියා. නැත්තම් මේ වත්කම් සෙට් එක එකපාරක් ලියලා වගකීම් සෙට් එක තව පාරක් ලියා. පැහැදිලි වැඩි. තව දිනෝ පැහැදිලි වෙන ඔය තියරි මූලික ටික විතරයි. දැන් මම ඔයාලට නිතරම කියන දෙයක් තියෙනවනේ මොකක්ද? දැන් ළමයි ආසයි ගණන් හදන්න.
මාත් ආසයි ඇයි හිතුව ගාන දීලා ඔයාට කියලා දෙන්න පුළුවන් නේ හරිද හැබැයි ගාන හදන්න මට වැඩි තීරින්න මට වැඩි හරියට තීරින්න වැදගත්ම දේ මතක තියාගන්න ඕනම තැනක මේ තියරිය පුදී සිද්ධාන්තය හරියට තේරුම් ගන්න සිද්ධාන්තය තේරුම් ගන්න නැතුව මට කිසිම දෙයක් කරන්න බෑ මට මේකේ අදහස තියරිය තේරෙන්නේ නැත්නම් මගේ ඔළුවේ කල්බදු කියන එක නැත්නම් මම ගාන හදන්න ගියාම මම කොච්චර ගණන් හදලා පුරුදු වුණා ඊළඟ ගාන මගේ අතින් වරදින්න පුළුවන් දැන් ගණන් හදලා නැති වුණා ඔයාගේ ඔළුවේ හොඳ තියරියක් තියෙනවා නම් අදහසක් තියෙනවා නම් ඔයාට දෙයක් කරගන්න හැකියාව තියෙනවා ඒ නිසා මෙන්න මේ කියන තියරිය තමයි තියෙන්නේ උතර මේ ගිණුම් තියෙන විදිහ තමයි පෙන්නලා තියෙන්නේ දැන් මෙතන තව එක කෑල්ලයි අඩු දැන් මේ තියෙන්නේ මූල தত্ত্ব ප්‍රකාශනය ආදායම් ප්‍රකාශනයක් ආවනම් කල්ප ප්‍රමිතිය ඉවරයි ආදායම් ප්‍රකාශනයේ මහ දෙයක් නෙවෙයි මූල්‍ය ගාස්තු හරිද කල්පද පොලිය හරිද වෙන්නේ කල්ප පොලිය වාර්තා කරන්නේ මේ කතන්දරය අවසන් වෙනවා හරිද හරි එහෙනම් මෙන්න මේ ටික ඔයාලට පුළුවන් මේ විදිහටම කල්බදු මොන මේ කල්බදු ගැනුම්කරුගේ පුත්තල වාර්තා කිරීම ඕන නම් මේක කුඩින් ලියාගන්න කල්බදු ප්‍රමිතිය ජටානුරූපී සංකල්පය ගැනුම්කරුගේ පුත්තල වාර්තා කිරීම ඉතින් පල්ලෙයන් ලස්සනට ලියාගන්න ඔයාලට සෑහෙන වැදගත් වෙයි ඔය ප්‍රමිතිය
ළමයි ලියාගෙන ඉවරද පුතේ? ඉවර නම් ඊළඟ කොටසට මම යන්නද? ලියලා නම් කියන්න. හරි. හරි. මම යන ඊළඟ කොටසට. තව වෙලා වුණාද? හරි නේද? හරි. එහෙනම් උදේ දැන් අපි දන්නවා කල්බදු කොහොමද ගැනුම් කරුගේ පුත්තල හඳුනාගන්නේ. එන්නකො. කල්බදු වත්කමක් හඳුනා ගැනීම සඳහා පැවති යුතු ලක්ෂණ. කල්බදු වත්කම හඳුනා ගන්න මෙන්න මේ ලක්ෂණ තියෙනවා. කල්බද්ද ලබා ගන්නා කාලය වර්ෂ 1කට වඩා වැඩි විය යුතුයි. අපි කලින්ම කතා කරානේ. කල්බදු යොසුමේ ප්‍රතිෂ්ඨාව ප්‍රමාණාත්මක විය යුතුයි. වත්කමක් වෙන්න නම් වත්කමක් විදිහට හඳුනන නම් අවුරුද්දට ජීවිත කාලය වැඩි වීම ප්‍රමාණාත්මක වෙන ඔය කතන්දරේ කලින්ම කතා කරා. එනිකුදේ ගැනුම් කරුගේ පොත්වල ගිණුම් තියෙනවා මූලික මිනුම්කරණයයි පසු කාලීන මිනුම්කරණයයි කියලා. ඉතින් ඔය ඔක්කොම කතා කරලා තියෙන්නේ. ඒ කල්බදු වගකීම. අපි එක කතා කරා. කල්බදු වගකීම කල්බදු ගෙවීම වල වර්තමානයේ මිනුම්කරණය කරනු ලබයි. කල්බද්ද ආරම්භ කරන දින සිදු කරන ගෙවීම හැර කල්බදු ගෙවීම කල්බද්දේ ගම්ම්‍ය පොලී අනුපාතයේ භාවිතා කොට වට්ටම් කරනවායි කියනවා. මේ ගම්ම්‍ය පොලී අනුපාතය කියන පුතේ අපි කතා කරා ආයෝෂණ තීරණ වල. හරිද? ඔයාලට මතකද පුතේ මේ වර්තමානයේ හොයන්න මොකද කරේ? අනාගත මුදල් ප්‍රවාහය පොලී අනුපාතයේ අදාළ වට්ටම් සාධකින් වැඩි කරලා අපි වට්ටම් කළ මුදල් ප්‍රවාහය ගත්තානේ. අන්න ඒ විදිහට මේ ගම්ම පොලී අනුපාතයේ භාවිතා කරලා වර්තමාන අගයට මිනුම් කරන්න කියලා දෙනවා කොහොමද කරන්නේ කියලා. හරි. එන්න පුතේ ඊළඟට මෙන්න කල්බදු වල අන්තර්ගතය. හරි. එන්න මෙන්න මෙතනට මූලික හඳුනා ගැනීම හා මිනුම් කිරීම. ඕනෑම කල්බදු ගිවිසුමක් කල්බදු ලාභියා විසින් ප්‍රථම වරට පොත්වල හඳුනා ගැනීමේදී කල්බදු වාරික ගෙවීම සඳහා වන බැඳීම වෙනුවෙන් කල්බදු වගකීමක්ද අදාළ කල්බදු ගිවිසුම් කාලය තුල භාවිතා කිරීම සඳහා ලැබෙන අයිතිය වෙනුවෙන් කල්බදු භාවිත අයිතිය සහිත වත්කම යනුවෙන්ද වත්කමක් හඳුනාගත යුතුයි. දැන් මොකක් කතා කරාද? අපි මේ වත්කම හඳුනා ගන්නකොට එක පැත්තකින් වාරික ගෙවන නිසා අපිට වගකීමක් අනිත් පැත්තෙන් පුතේ මොකක්ද භාවිත අයිතිය සහිත වත්කමක් කියන එක දැන් අපි පැහැදිලිව සාකච්ඡා කරා. හරිද? මේදී කල්බදු වගකීම මැනිය යුත්තේ කල්බදු කාල සීමාව තුල ගෙවීමට නියමිත කල්බදු ගෙවීම වල වර්තමානය. උන්වහන්සේ දැන් කියලා දෙනවාට වර්තමානය කියන්නේ මොකක්ද? ඒක හොයන්නේ කොහොමද කියලා. ඒක කියලා දීලා ඒක හොයන විදිහ කියලා දෙන්නම් පුතේ. එතකොටත් ඔය වගකීම් කතන්දරේ හරි. එදිනට භාවිතා අයිතිය සහිත වත්කමේ අගය ගණනය කරන ලද කල්බදු වගකීමේ අගයටම හඳුනාගත යුතුතර ඊට අමතර කල්බදු මූලික ගෙවීම් කොමිස්ටරි කල්බදු ලාභියා විසින් දැරිය යුතු ඍජු වියදම් ඇස්තමේන්තුගත ඉවත් කිරීමේ වියදමක් වැනි අගයක් ඇතනම් එම අගයන්ද මෙහිදී ගැළපීම් සිදු කළ යුතුයි. එතකොට මේ භාවිත අයිතිය සහිත වත්කමේ අගය හඳුනා ගන්නකොට මෙන්න මේ දේවල් ගලපන්න ඕනයි කියනවා. ස්ථාවර ගෙවන ලද ගෙවීම් විචල්්‍ය ගෙවීම් සහතික කරන ලද අවශේෂ අගයර්ථී කල්බදු ගැනුම් කරු ගෙවීමට අපේක්ෂිත වටිනාකම්. හරිද? ඔබේ කාරණා කිහිපයක් තිනෝ දඩ මුදල් ඔය ටික මම කියනවා කොහොමද වෙන්නේ කියලා.
අර එනෝ මෙන්න පිරිවැයට හඳුනා ගන්න විදිය මේ වත්කමක පිරිවැය හඳුනා ගන්න විදිය. දැන් අපි භාවිත අයිතිය ඇති වත්කමක පිරිවැය හඳුනා ගන්න තමයි යන්නේ. වත්කමේ වටිනාකම කීයක්ද? කල්බදු වගකීම මූලික මිනුම් කරණී ලද වටිනාකම. ඒ කියන්නේ මේ කල්බදු ගෙවීම් වල වර්තමාන අගය අනුත්‍ය හයිඩ් කරනවා. කල්බදු ගෙවීම් වල වර්තමාන අගය. අපි වත්කමේ පිරිවැය කියනකොට කල්බදු ගෙවීම් වල වර්තමාන අගය ගන්න ඕනේ. කල්බදු ගැනුම් කරු දරා ඇති යම් මූලික ඍජු පිරිවැයක් වන්නේ නම් අන්නේ පිරිවැය පුතේ. අර කල්බද්ද ආරම්භ කරන දින හෝ ඊට පෙර සිදු කරන ගෙවීම යම් දීර්ඝ දීමනාවක් ලැබුණේ නම් එය අඩු කළ පසු ගන්න. දැන් සමහර ඒවට පුතේ සමහර විට රජයෙන් අපිට ගෙවීමක් කරන්න පුළුවන්. ඒ වත්කම මිලදී ගන්නවට. බද්දක් අඩු කරන්න පුළුවන් පුතේ. අන්න ඒවා අඩු කරන්න ඕන. යුසුමේ කොන්දේසි වලට අනුව කල්බද්ද අවසානයේ කල්බද්දට පදනම් වත්කම ඉවත් කිරීමට යම් පිරිවැයක් දැරීමට සිදුවන්නේ නම් එයි ඇස්තමේන්තුගත වටිනාකම. දැන් අපි සමහරට කියන්නේ ඵලදාය ජීවිත කාලය අවසානයේදී ඉවත් කරන්න දැන් අපේක්ෂිත සුන්බුන් තත්ත්වයටපත් වුණාට පස්සේ එය බැහැර කිරීමේ පිරිවැයක් කියලා පුතේ ප්‍රමිතියේ කියනවා. අන්න එහෙම බැහැර කිරීමේ පිරිවැයක් ගන්නවා නම් ඒ බැහැර කරන්න ගතවන වටිනාකමත් අපි ඇස්තමේන්තු කරන්න ඕන. අර එතකොට ඔයාට කල්බද්දේ පුතේ වටිනාකම නැත්තම් කල්බද්දක කොටස් ටික මෙන්න මේ විදියට ගන්න පුළුවන්. හරිද? ඔයාට පුළුවන් භාවිත අයිතිය ඇති මෙන්න භාවිත අයිතිය ඇති වත්කමේ වටිනාකම හඳුනා ගැනීම. හරිද? මේ බොහොම කෙටියෙන් සාරාංශකත තමයි දෙන්නේ. ඔයාගේ ෂෝට් නෝට් එකේ ලියා ගන්න අවශ්‍ය කරන දේවල් ටික. මේ භාවිත අයිතිය ඇති වත්කමේ වටිනාකම හඳුනාගන්නේ කොහොමද? මම කාර් එකක් ලීස් කරලා ගේනම නම් ඒ ලීස් කරලා ගේන වත්කමේ වටිනාකම කීයක් වෙනවද? අපි කියනවා කල්බදු වගකීමේ මූලික අගය මෙන්න. කල්බදු වගකීමේ මූලික අගය. අර අපි කියනකොට මේ වර්තමාන අගය කියලා දැන් මෙතන කතා කරානේ මේ කල්බදු ගෙවීම් වල වර්තමාන අගය. අන්න ඒ කියන කල්බදු ගෙවීම් වල වර්තමාන අගය. කල්බදු ගෙවීම් වල පුතේ වර්තමාන අගය. අර කල්බදු ගෙවීම් වල වර්තමාන අගය පුතේ අපි කියනවා මොකක්ද? වත්කමේ පිරිවැයක් කියලා. ඊට පස්සේ පුතේ මූලික ගෙවීමක් කරනවා නම් අර මූලික ගෙවීම අපි සමහර පුතේ ලීස් එකක් දාන්න කලින් ඇඩ්වාන්ස් එකක් ගෙවනවානේ. අනේ ඇඩ්වාන්ස් එක මොකක්ද? මූලික ගෙවීම. සමහර මූලික ඍජු පිරිවැය තියෙන්න පුළුවන්. මූලික ඍජු පිරිවැය. දැන් ඔයාලා පුළුවන් මොනවාද මේ මූලික ඍජු පිරිවැය කියන්නේ කියලා පුතේ. දැන් සමහර දේ වාහනයක් ගන්නකොට වාහනේ රෙජිස්ටර් කරන්න කියලා ලියාපදිංචි කරන්න කියලා පුතේ අපේ ලියාපදිංචි ගාස්තුවක් ගන්න. අන්න මූලික ඍජු පිරිවැයක් එක. අර යම් අවස්ථාවල පුතේ අපෙන් වෙන වෙනම ගණන් ගන්නවා. ලියකිලි ගාස්තු. ඒ පුතේ ඔක්කොම වාහනේ පිරිවැයට තමයි අපිට දාන්න වෙන්නේ. හරිද? අන්න. ඒතර මේ ඔක්කොම ටික එකතු කරාම තමයි අන්න මට ඉන්නේ භාවිත අයිතිය සහිත වත්කමේ වටිනාකම. යන පුතේ කෙටි සටහනේ දාන්න මාතෘකාව මොකක්ද? භාවිත අයිතිය ඇති වත්කමේ වටිනාකම හඳුනා ගැනීම. දාන්න මාතෘකාව
භාවිත අයිතිය ඇති වත්කමේ වටිනාකම හඳුනා ගැනීම. හරි පුතේ. මෙන්න අපි වත්කමේ වටිනාකම හඳුනා ගන්නකොට ඒක ඇතුළට එකතු කරන කොටස් ටික. ඒතර මේක තමයි අපි දාන්නේ සටහන් අංක 5ට මොකක්ද? භාවිත අයිතිය ඇති වටිනාකම කියලා. ඒතර මෙන්න මේන උත්තරේ තමයි සටහන පරි භාවිත අයිතිය ඇති වත්කම කියලා අපි පෙන්වන්නේ පුතේ. මෙන්න මේ හොයාගන්න අගය. මේ හොයාගන්න අගය තමයි සටහන් අංක 5ට දාන්නකොට සටහන් අංක 5ට දාන්න ඕන. භාවිත අයිතිය ඇති වත්කම නිකම්ම දෙන්නේ නෑ ඔයාට. විභාග ගානේ අපි මේ භාවිත අයිතිය ඇති වත්කම හොයාගන්න ඕන. ඒක හොයාගන්න මෙන්න මේ විදිය මොකක් කරාමද? එකතු කරාට පස්සේ. පැහැදිලි වැඩේ. දැන් කල්බදු කියන්නේ පට්ටම නීසි කැලලකුත් නෙමෙයි. අමාරු කොටසකුත් නෙමෙයි. හරියට තේරුම් ගත්තා නම් ඇති. මේ භාවිත අයිතිය ඇති වත්කම මම කලින් කියලා දුන්නා. අන්න දැන් කියලා දෙනවා ඒක හැදින්නේ මෙන්න මේ කොටස් ටික එකතු වුණාට පස්සේ කියලා. ඊට පස්සේ උදේ මේ ඊළඟට කියලා දෙන්න ඔයාට මෙන්න මෙයා හොයාගන්න විදිය. මේ කල්බදු ගෙවීම් වල වර්තමානගේ හැදෙන විදිය ඊළඟට ඔයාට කියලා දෙන්න කියලා මේ කෑල්ලෙන් කෑල්ල තමයි මේක ඉස්සරහට යන්න වෙන්නේ. හරි යන්න කිරිසලාන්ට. දාන්න දී මාතෘකාව භාවිත අයිතිය ඇති වත්කමේ වටිනාකම හඳුනා ගැනීම. ඉතින් යාගන්න තියා. දැන් ඔක්කොම කේට සටහනේ සටහන් කරලා තියාගන්න. කේට සටහනේ ෂෝට් නෝට් එකක් විදිහට දාගෙන යමු. හරි. දැන් අද දවසේ බොහෝ දුර පුතේ තීරිය සාකච්ඡා කරනවා විතරයි. ගණන් ටික හදන්නේ හැමෝම. ගණන් ටික පුතේ එමුනොත් වෙන දිනයක හදමු. තව තියෙනවා මේකේ තීරය කියලා දෙන දේවල් ටික. දැන් ඔයාලට තේරෙනවද මේ නිකන් නෝට් එකක් බලාගෙන කියුවට හරිද? නෝට් එකක් නිකන් කියවගෙන ගියාට ඕක උඩට වදින්නේ නැහැ. හරිද? ඕක කොටස් වශයෙන් වෙන් කර කර මොකද කරන්නේ? අපි මේක ඉගෙන ගන්නවා. හරිද? ඉවරද වැඩේ? යන්න ඊළඟ කොටසට. හරි නේද? හරි. ආපු දැන් ඊට පස්සේ තියෙන්නේ මේ කල්බදු ගැනුම් කරුගේ පොත්වල ගිනුම් තියෙන විදිය. අපි කොහොමද මේක දැන් මේ වත්කම හඳුන ගන්න දන්නවා, අපි වගකීම ගන්න දන්නවා. ඒක කොහොමද අන්න ගිනුම් තියෙන විදිය තමයි ඊළඟට ඉගෙන ගන්න ඕන. ඒ ගිනුම් බැලන්ස් කරලා මොන ගිනුම් වලටද මේ ටික අපි ගෙනියන්නේ කියලා තමයි ඊළඟට ඔයා දැනගන්න ඕනේ. හරි. මම මේ මාතෘකාව දාන්න. ගැනුම් කරුගේ පොත්වල ගිනුම් තැබීම. මෙන්න. කල්බදු ගැනුම් කරුගේ පොත්වල ගිනුම් තැබීම. මෙන්න. ගැනුම් කරුගේ පොත්වල ගිනුම් තියන්න තමයි යන්නේ. හරිද? දැන් පළවෙනි එක තමයි දැන් මෙහි දන්නකො. දැන් මට වාහනයක් ගන්න ඕන. දැන් වාහනයක් ගන්න ඕන වෙච්ච ගමන්ම මට එකපාරට ලීස් එකක් දාගන්න බෑනේ ගිහිල්ලා. නේද? මම කියනවා මට ලීස් එකක් දාගන්න ඕන මෙන්න මේ වාහනේට. ඔයාලට කරලා දෙන්න පුළුවන්ද? මොකද විස්තර මං අහනවා. හරිද? එයා එකපාරට මට එහෙම දෙනවද නැහැ. එයා මගෙන් අහනවා ඔයා මූලික ගෙවීම විදියට මූලික තැන්පතුව විදියට ඔයාලට කීයක් ගෙවන්න කියාව කියනවා. ඔයා මූලික තැන්පතුව විදියට කීයක් ගෙවනවද ඔයා? මම කියනවා එහෙනම්
හරි වාහනේ ලක්ෂ 20යි මූලික තැන්පතු මං ලක්ෂ 5ක් ලබා දෙන්න. අන්න පළවෙනි එක තමයි අපි මූලික තැන්පතුවක් ගෙවලා තමයි මේ වැඩේ පටන් ගන්න. හරි නැත්නම් මූලික ගෙවීමක් කරලා. හරි එහෙනම් පළවෙනි එක තමයි මොකක්ද මේ වත්කම ගන්න අවස්ථාවේ ගෙවන මූලික ගෙවීම. අන්න වත්කම ගන්න අවස්ථාවේ කරන මූලික ගෙවීම. අපි පුතේ මූලික ගෙවීමක් කරනවා. එතන මූලික ගෙවීමක් කරනවත් එක්කලම තමයි අන්න මට ඇති වෙන්න පටන් ගන්නවා භාවිත අයිතිය සහිත වත්කම් ගිණුමක්. ලීස්ට් එකක් දාන්න තමයි දැන් මම මේ යන්නේ. මම කියනවා දැන් මෙයාට මොකක්ද? භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම අර භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම හර මුදල් පාලන ගිණුම අන්න බෑ. දැන් උදේ මට මේකට ගිණුම් දෙකක් අවශ්‍ය වෙනවා. ඉතින් මට ගිණුම් දෙකක් අවශ්‍ය වෙනවා. මොනවාද ගිණුම් දෙක? මෙන්න පළවෙනි ගිණුම අපි කියනවා මෙයාට භාවිත අයිතිය සහිත වත්කම. අනිත් එක්කෙනාම ගන්න මුදල් පාලන ගිණුම. එයා ලොකුට අවස්ථාවක් නැහැ. මුදල් පාලන ගිණුම. භාවිත අයිතිය ඇති වත්කමට හර වෙනවා මුදල් පාලන කියලා. මුදල් පාලන ගිණුම බැර වෙනවා භාවිත අයිතිය. ඔය උකේ පළවෙනි දික්ක සටහන එක මොකක්ද? අපි මූලික ගෙවීමක් කරනවා. ඒකේ මූලික තැන්පතුව කියලා. මුලින්ම හරියන්නේ පස්සේ ලියලා වෙලාව දෙන්න. මම ඇඩ්වාන්ස් එකක් උදේ දැන් ගෙවනවා. ඔන්න ඇඩ්වාන්ස් එක ගෙවුවා. ගෙවලා උදේ දැන් මම වාහනේ වෙන් කරගත්තා. ඇඩ්වාන්ස් එක ගෙවලා වාහනේ වෙන් කරලා තමයි අන්න මම යනවා මූල්‍ය සමාගමට, කල්බදු සමාගමට. ඊළඟ මම කියනවා දැන් මගේ වාහනේ මම මෙච්චර ඇඩ්වාන්ස් එකක් කරලා තියෙන්නේ. ඉතුරු මුදල ගෙවලා මට වාහනේ ගන්න ඔයාලා ලීස් එකක් අවශ්‍යයි. අනුමුද එයා එක දෙනවා. එතකොට ඉතුරු ලීස් මුදල පොලිය එක්ක බලලා ඔක්කොම කරලා බුදේ මට කල්බදු දාලා දෙන්න. අපි ඒකට කියනවා කල්බදු අයිතිය ඇති වත්කමේ සාධාරණ අගය හෝ වර්තමාන අගය කියලා. අන්න දෙවෙනි එක තමයි මොකක්ද? කල්බදු අයිතිය ඇති වත්කමේ සාධාරණ අගය හෝ වර්තමාන අගය. ඒක අපි හොයන්න ඕන. හොයන්න කියලා දෙන්න. කල්බදු අයිතිය ඇති වත්කමේ සාධාරණ අගය හෝ වර්තමාන අගය. ඔය කියන්නේ ලීස් එකේ වටිනාකම. ලීස් එකේ වටිනාකම ගම්මේ කුලිය අනුපාතයෙන් වැඩි කරලා වාරිකය අපි වර්තමාන අගය හොයන්න ඕන. ඉතින් ඕක බොහොම සරලයි. ඔයා මතක් කරගන්න ආයෝජන තියෙන පාඩම. ඔයාට මතකද නේද? අනාගත මුදල් ප්‍රවාහයන් වට්ටම් සාධකයෙන් වැඩි කරලා අපි වට්ටම් කළ මුදල් ප්‍රවාහය ගත්තා. අන්න ඒක තමයි මේ වර්තමාන අගය කියලා අපි හොයන්නේ. හරිද? අලුත් දෙයක් නෙමෙයි. අරකම නම චුට්ටක් වෙනස් කරනවා. අන්න දැන් අපි කියනවා භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම හර කල්බදු ණය හිමි ගිණුම බැර. කල්බදු ණය හිමි ගිණුම බැර. අන්න දැන් මට ඕන කවුද? කල්බදු ණය හිමි ගිණුම. මෙයා තමයි සුවිශේෂී ගිණුම. කල්බදු ණය හිමි ගිණුම. එතකොට මෙයාට හර කරනවා අපි කල්බදු ණය හිමි කල්බදු ණය හිමි ගිණුම බැර කරනවා භාවිත
අයිතිය කියලා. එතකොට මෙයා තමයි දිට්ඨි ස්ථානාංක 2. මෙයා දෙවෙනි කෙනා. හරිද? එයා දෙවෙනි කෙනා. හරිද? දැන් ඔය විදිය සමහරට වෙනස් ඇති ඔයා කලින් ඉගෙනගෙන තියෙන විදියට වඩා. හරිද? දැන් පරණ සිලබස් එකේ මුති දැන් මේ පරණ කල්පදු ප්‍රමිතේ ඉස්තර කල්පදු ප්‍රමිතේ මේ වාරිකය දැම්මේ කල්පදු 9 හිමි ගිණුමටම තමයි පරණ ක්‍රමයේ. දැන් පරණ ක්‍රමේ නෑ නමයි. ප්‍රමිතේ වෙනස් වුණානේ. දැන් උසස් පෙළ භාවිතා කරන ප්‍රමිතේ වෙනස් වුණා. හරිද? කලින් භාවිතා කරේ LKS 17 කියන ප්‍රමිතය කල්පදු වලට. දැන් SLFRS 16 ප්‍රමිතිය. ඒතර ප්‍රමිතියත් එක්ක ගිණුම් තියෙන විදිය වෙනස්. ඒතකොට දැන් සමහර ළමයි මගෙන් කතා කරලා අහනවා සර් මේ මූලික ගෙවීමත් එන්නේ කල්පදු 9 හිමි ගිණුමටම නේද? ඒ පරණ ක්‍රමය. ඉතින් මට කියනවා පුතේ ඔයා ඉදිරියට තියෙන පරණ ක්‍රමය ඔය ප්‍රමිතිය දැන් අදාළ වෙන්නේ නැහැ කියලා. හරිද? දැන් මොකද කියන්නේ හේතුව තමයි නැත්තම් ඔයා වුණත් බලයි මං ඉගෙනගෙන තියෙන්නේ මේ විදියට. දැන් මට ඉගැන්නුවේ මූලික ගෙවීමක් කල්පදු 9 හිමි ගිණුමටනේ දැම්මේ. නේද? මුදල් ගිණුම වැර වෙලා කල්පදු 9 හිමි ගිණුමනේ හර කරේ. ඔව් ඒ පරණ ක්‍රමය. අලුත් ප්‍රමිතිය එහෙම නැහැ. ඇත්තනේ පුතේ අපි මූලික ගෙවීම කල්පදු සමාගමට ගෙවන්නේ නෑනේ. ඒක පට්ට වැරදිනේ එහෙම කියන එක. අපි මූලික ගෙවීම ගෙවන්නේ අදාළ වාහනේ තියෙන සමාගමට. මූලික ගෙවීම කවුද කල්පදු සමාගමට ගෙවන්නේ? වැරදිනේ. ඒක කලින් ප්‍රමිතියේ යම් දෝෂයක් තිබ්බා. ඒ දෝෂය නිවැරදි කරලා තමයි අන්න අලුත් ප්‍රමිතිය අපි මේක වාර්තා කරන්නේ. ඒතකොට කලින් ප්‍රමිතියේ තිබිච්ච දෝෂය ඒ විදියටම අලුත් ප්‍රමිතියට ඉගෙන ගන්නත් බෑ. උසස් පෙළ වාට එක සාකච්ඡා කරන්නත් බෑ. හරිද? හරි. ඔන්න දෙවෙනි එකක් හරි. දැන් මුදේ අපි වාහනේ ගෙදර ගෙනල්ලා තියෙනවා. දැන් වාහනේ තියෙනවා. දැන් වාහනේ ගෙදර තියෙනවා නම් මේ අවුරුද්ද ඉවරනකොට ඉවර වෙන විට අන්න මම මොකද කරන්න පුතේ? මම අනිවාර්යෙන් වාර්කයක් ගෙවන්න ඕන. අන්න අපි කියනවා කල්බදු වාරිකය ගෙවීම. අන්න මම කල්බදු වාරිකය මම මේ අවුරුද්දයක ගිහිලා කල්පදු වාරිකය ගෙවනවා. දැන් සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ පුතේ මාසික වාරික කියලා. හැබැයි උසස් පෙළ අපි වාට උගන්වන්නේ වාර්ෂික වාරික කියලා. අපිට මාසික වාරික වෙන පුතේ ටිකක් කරදරයි. හරිද? හැබැයි පොලි අඩු වෙවි කියන්නේ බේනේ. එතකොට මාසෙන් මාසේ පොලි අඩු වෙන්න ගියාම පුතේ මෙතන ටිකක් සංකීර්ණ වෙනවා. හරිද? නිසා කෙලින්ම ගන්නේ වාර්ෂික වාරික කියලා. අන්න වාර්ෂික වාරිකයක් තමයි ඔයා ගෙවන්නේ. ඒත් අපි කියනවා ඒක කල්බදු ණය හිමි ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. කල්බදු ණය හිමි ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. අනු දෙවි වාරිකය ගෙවන විට මොකද වෙන්නේ? මුදල් පාලන ගිණුමට බැර වෙනවා කල්බදු ණය හිමි. කල්පදු ණය හිමි හර කරනවා මුදල් පාලන. අන්න මේ අර වර්තමාන අගෙන් අපි එක වාරිකයක් ගෙවනවා. අන්න ගෙවන විට මොකද වෙන්නේ? ඒක බැලන්ස් කරාම තමයි මට වසරක වගකීම වෙන්නේ. අන්න හතරවෙනි එකේනා තමයි දැන් ඔයා දන්නවා ඕනම වාරිකයක් කොටස් දෙකයි. මොකක්ද? කුලියයි ණයයි. කුලියයි ණයයි. දැන් වාරිකය ගෙවනකොට මේ කල්පදු ණය හිමි ගිණුම ඇතුළට අන්න ඇවිල්ලා තියෙනවා කොටස් දෙකක්. මොකක්ද? කල්පදු වගකීම කල්පදු කුලිය. එතකොට ඒක වැරදිනේ පුතේ. දැන් වාරිකය ඇතුළේ තමයි කුලිය තියෙන්නේ. ඒතර වාරිකය ගෙවනකොට විට අපි වාරිකයේ කල්පදු ණය හිමි ගිණුමට හර කරනවානේ. වාරිකයේ කල්පදු ණය හිමි ගිණුමට හර වෙන විට පුතේ ඒක ඇතුලේ කල්පදු වගකීමක් තියෙනවා කල්පදු පොලියක් තියෙනවා. අන්න එහෙනම් මේ කල්පදු පොලිය මට වගකීම් ගිණුමට දාන්න බෑ. ඒක වැරදි. අන්න එහෙනම් හතරවෙනි එක තමයි පුතේ වසර අවසානයේ කල්පදු පොලිය ගැලපීමෙන් අපි කියනවා වසර අවසානයේ කල්බදු පොලිය ගැලවීම.
වසර අවසානයේ අපි කල්බදු කුලිය ගලපනවා. දැන් මේ කල්බදු ණය හිමි ගිණුමට හර වෙලා තමයි පොලිය තියෙන්නේ. අන්න හර වෙච්ච පොලිය මොකද කරන්නේ? අන්න අපි කල්බදු ණය හිමි ගිණුමට බැල කරනවා. ඒතර ඉතින් ඉස්සරහට මොකක්ද වෙන්නේ? කල්බදු පොලී ගිණුම හර කල්බදු ණය හිමි ගිණුම බැල වෙන ඉස්සරහට වෙනවා. කල්බදු පොලී ගිණුම හර කල්බදු ණය හිමි ගිණුම බැල. ඒතර මොකද මේ වාරකය ඇතුලේ තියෙන පොලිය මොකද කරන්නේ? අන්න පොලිය මෙතනින් අයින් කරලා අපි එයාව ගෙනියනවා කා ඇතුළට. අන්න පොලී ගිණුමකට මෙන්න තියනවා වගේ කල්බදු පොලී ගිණුම. මෙන්න කල්බදු පොලී ගිණුම. මෙතනට දානවා කල්බදු පොලිය කියලා. මෙතනට හර කරනවා කල්බදු ණය හිමි කියලා. ඔන්න ගිණුම් තියෙන විදිය. මෙයා උදේ 4 වෙනි, මෙයා 3 වෙනි සටහන, මෙයා 3, මෙයා උදේ 4 වෙනි සටහන. තේරුණාද? ඔන්න උත්තරයි. මට පුළුවන් ඔය විදියට අපේ මේ කල්බදු ක්‍රමිකය නැත්නම් කල්බදු දීපල ගිණුම් ගත කරගෙන යන්න. හරිද? හරි. මේව ගිණුම් ගත කරාට පස්සේ පුතේ මම මේක තුලනය කරන්න ඕන. අන්න තුලනය කරන විට පුතේ බැලන්ස් කරනකොට මෙතන එනවා මෙන්න මගේ වක්කම. වක්කම ශේෂය පගේ ශේෂය ඊගේ. ඒතර මෙයා තමයි දාන්නේ අපි සටහන 5 භාවිත අයිතිය සහිත වක්කම. මෙන්න භාවිත අයිතිය සහිත වක්කම කියලා පුතේ අපි යාව තමයි දාන්නේ මේ බැලන්ස් කරලා යන ශේෂය මෙයා. හරිද? ඊට පස්සේ පුතේ මුදල් පාලනන් ඉතින් ශේෂ පිරික්ස මේ කියනවනේ. දැන් මෙයා බැලන්ස් කරනවා. අපි කල්බදු ණය හිමිය. එයා බැලන්ස් කරාම අන්න මට ශේෂයක් එනවා. ශේෂය පගේ ශේෂය ඊගේ කියලා. ඔය ශේෂය පගේ ඊගේ තමයි අපි බෙදන්නේ. මෙයා බෙදනවා අන්න කොටස් දෙකකට. ජංගම නොවන වගකීම, මෙයා ජංගම වගකීම කියලා. හරිද? ජංගම නොවන වගකීමයි ජංගම වගකීම. හරිද? හරි. ඒතර මෙයා තමයි පුතේ ජංගම මොන ජංගම දෙක කොටස් දෙකකට බෙදන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා වගේ පොලී ගිණුම. අන්න පොලී ගිණුම තුලනය කරලා මෙයා ගෙනියනවා කාටද? ලාභ ගිණුමට. ඒතර ආදායම් ප්‍රකාශනයේ තියෙනවා මූල්‍ය වියදම්. අන්න මූල්‍ය වියදම් වල දානවා කල්බදු පොලිය කියලා. මෙන්න මෙයා. හරිද? හරි. ඔන්න ඔය විදිහට පුතේ මට සම්පූර්ණයෙන්ම ගිණුම් තියන්න පුළුවන්. දැන් ඔන්න කල්බදු ගිණුම් තැබීමට දාලා දික්ක සටහන් ටික, මෙන්න ලෙජර් ගිණුම් ටික, මෙන්න පුතේ ලෙජර් ගිණුම් තුලනය කරලා එන ශේෂ ටික අපි අදාළ තැන් වලට ගෙනියනවා. භාවිත අයිතිය සහිත වක්කම් තමයි දාන සටහන් අංක 5ට. ඊට පස්සේ කල්බදු පොලිය ගිණුම තුලනය කරලා ගේනවා මූල්‍ය වියදම් වලට කල්බදු පොලිය. කල්බදු ණය හිමියා බැලන්ස් කරලා ඒන ශේෂය ජංගම නොවන වගකීම් ජංගම වගකීම් කියලා කෑලි දෙකකට කඩලා අන්න ගින්නවා කාටද පුතේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේට. එතන මෙයා දානවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. තවත් ඕනකට ගන්න පුළුවන්. දැන් පුතේ තාම කතා කරේ නෑ වත්කම් ශ්‍රය කිරීම සම්බන්ධයෙන්. දැන් මේ වත්කම ශ්‍රය කරන්න ඕන. අන්න ඊළඟ දේ වත්කම ශ්‍රය කරනකොට මේ ප්‍රමිතියේ සුවිශේෂතාවයක් තියෙනවා.
වක්කම ෂය කරන ක්‍රමයක් කියනවා. නිකන් හිතුමතේක 100ට 10 20 අවුරුදු 5 එහෙම ගන්න බෑ. ඒ කියන විදිය තියෙනවා. ඒ අනුව ෂය කරලා ෂයත් වාර්තා කරනවා. ඉතින් ෂය වාර්තා කරනකොට ෂය ආදායම් ප්‍රකාශය දීලා සමුත්ත ෂයනවා සටහනක් පාට උන් උත්තරේ සම්පූර්ණ කාලවල ප්‍රමිතිය ගිනින්නේ. පැහැදිලිද? දැන් ඔය තාම තියරි ඉගෙන ගත්තා විතරයි. තියරිය කොහොමද ගානක් වට පරිවර්තනය කරන්නේ? දැන් තාම මම ඔයාලට කියලා දුන්නේ. ඒක මම හංගලා තියාගන්නවා තාම. ඔයාටම තාම කියලා දුන්නේ මේ භාවිතයිත්‍ය සහිත වක්කම ගන්නකොට මෙයාගේ මේ සාධාරණගේ වර්තමානගේ හොයාගන්න නිකන් කිව්වා විතරයිනේ. ඔක ගානකින්ම කියලා දීලා පොලිය බාල විදිහේ කියලා දුන්නා නම් අන්න වැඩේ අවසానයි. තේරුණාද වැඩේ? හරි. එහෙනම් මම කෙටි සටහනේ පුතේ. මෙන්න මේ ටික අඳ ගන්න මොකක්ද? කල්බදු ගැලුම් කරුගේ පොත්වල ගිණුම් මේ දිත්ත ස්ථාන ටික මේ ලෙජර් ගිණුම් ටික මේ ආදායම් ප්‍රකාශනයේ මූල තත්ත්ව ප්‍රකාශයක නිරූපණය කරන විදිය. තේරුණාද වැඩේ? හරි පුතේ. විනාඩි 5ක වගේ කාල සීමාවක් දෙන්න. ඉක්මනින් ওই ටික ලියා ගන්න මගේ දරුවෝ. කාලේ නාස් කරන්න එපා වැඩියා. ඉක්මනින් ලියා ගන්න.
උදේ ඔක දෙවෙනිය ලියලා තියෙන්නේ කල්බදු අයිතිය ඇති වත්කමේ සාධාරණ අගය හෝ වර්තමාන අගය. කල්බදු අයිතිය ඇති වත්කමේ සාධාරණ අගය හෝ වර්තමාන අගය භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම අර කල්බදු ණය හිමි ගිණුම බැර.
හරි පුතේ මම ඊළඟ කොටසට යන්න දෙනවා බෝඩ් එක මකන්නද අදරු දැන් ඊළඟට ෂය ගලපන විදිය ගැන ඔයාලට පැහැදිලි කිරීමක් කරන්න දෙනවා තාම ෂය කතා කරේ නෑනේ මේ වක්කමේ ෂය ගලපන විදිය හරිද එහෙනම් බෝඩ් එක මකන්නද මම හිතනවා ලියාගෙන අවසාන ඇති කියලා හරිද හරිද හරි පුතේ හරි එන්න ඊළඟට දැන් අපි ගිණුම් කියන්න දන්නවා ඉතින් මේ ගිණුම් තවන එකේ තව කොටසක් තමයි ෂය වාර්තා කිරීම හරිද වාර්ෂික ෂය දැන් වාර්ෂික ෂය වාර්තා කරන්නේ වෙනද අපි කියනවානේ ඵලදායි නැත්නම් ෂය කළ හැකි අගය ඵලදායි ජීවිත කාලයෙන් බෙදලා වාර්ෂික ෂය ප්‍රමාණය අරගෙන ෂය වාර්තා කරන්න කියලා හරි ඒතර පුතේ මේ කල්බදු වල පුතේ හැබැයි කොටස් දෙකක් තියෙනවා දැන් සමහර කල්බදු වක්කම් තියෙනවා ඵලදායි ජීවිත කාලය අවසානයේදී හෝ කල්බදු කාලය අවසානයේදී ගැනුම් කරුට අයිතිය හිමි වෙන්නේ නැති අවස්ථා. හරිද? එතකොට අපි බලන්න ඕන මේ කල්බදු කාලය අවසානයේදී කල්බදු කාල පරිච්ඡේදය අවසානයේදී අයිතිය කල්බදු ගැනුම් කරුට මාරු වෙනවද නැද්ද? හරිද? දැන් ඔයාගේ දිස වාහනයක් ගත්තොත් වාරයක ගෙව්වට පස්සේ අනිවාර්යෙන් අපිට අයිතිය හම්බෙන්න ඕනයි කියලා. දැන් ඔයා දන්නේ වාහන ගැන විතරයිනේ පුතේ. ඔව්. වාහනයක වාරයක ගෙව්වට පස්සේ අයිතිය ගැනුම් කරු ලැබෙන්න ඕන අනිවාර්යෙන්. නැත්තම් පුතේ වාහන ගන්නේ නෑනේ අපි. දැන් අයිතිය ලැබෙන්නේ නැති අවස්ථාවක් මම කියන්නද? මේ කල්බදු කාලය අවසානයේදී අයිතිය ලැබෙන්නේ නැති අවස්ථාවක් ශ්‍රී ලංකාවේ උදේ සිද්ධ වුණා. මට මතකයි 2008 ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් විදිහට ඉන්න කාලේ හමුදාවේ කට්ටිය පුතේ වැඩ ඇරලා නැත්නම් නිවාඩු ගෙදර එනවනේ. එන බස් වල පුතේ කොටි සංවිධානය විසින් බෝම්බ ප්‍රහාර එල්ල කරා. ඒතකොට ආමිකයේ ගොඩ දෙනෙක් පුතේ එහෙම මේ කිය. ඒ කියන්නේ යුද්ධයට යන්නේ නැතුව ගෙදර මිනිස්සුන්ට බෝම්බ ගහනවා. ඒතර මේකට ක්‍රමයක් කල්පනා කරා මේගොල්ලෝ. මේගොල්ලෝ කිව්වා ශ්‍රීකුණාමල වරාය හරහා කොළඹ වරායට නැවුමකින් ප්‍රවාහනය කරමු. එතකොට එකවර හමුදාවේ 7-800ක් ප්‍රවාහනය කරන්න තරම් ලංකාවට ලොකු නැවක් තිබ්බේ නෑ ඒ කාලේ. ඉතින් මේගොල්ලෝ මොකද කරේ? සිංගප්පූරුවෙන් ගෙන්වපු පුතේ ජෙට් ලයින් කියලා නෞකාවක්. හරිද? ජෙට් ලයින්. ඔයාලා මතකද දන්නේ නැහැ මේවා. දැන් 2009 අවුරුද්දේ ඔයා සාමාන්‍යයෙන් අවුරුදු 6ක් 7ක් වගේ විතර නේද? නැද්ද? 8ක් ඒ වගේ ඇති. හරිද? එතකොට උදේ 2008 වගේ වෙනකොට. අවුරුදු 13ක් නම් හරිද? එතකොට උදේ අවුරුදු 8යි නේද? එතකොට උදේ මේ ජෙට් ලයින් කියලා උදේ නෞකාවක් ඉන්නවා. හරිද? ඒතර මේ නැව සිංගප්පූරුවෙන් ගෙම්මේ පුතේ මෙන්න ඔය ක්‍රමයකට. එතකොට දැන් 2009 යුද්ධය අවසන් වෙනවානේ. 2009 යුද්ධය අවසන්. අපි පුතේ මේක ගන්නේ 2008 වගේ. 2009 යුද්ධය වුණාට පස්සේ මේ නැවේ ප්‍රයෝජනයක් නැහැ. හැබැයි කල්බදු කාල සීමාව තව තියෙනවා. දැන් මේක අවුරුදු 3කට වගේ ගෙනාය මට මතක හැටියට වසර 3කට. ඒ විතරක් ඔයා. ඒතර අවුරුද්දයි පාවිච්චි කරේ. තව අවුරුදු දෙකක් තියෙනවා. 2010 2011. මෙයා 1යි, මෙයා 2යි, මෙයා 3යි. ඒතර මේ යුද්ධය වුණාට පස්සේ මේ නෑ ප්‍රයෝජනයක් නෑනේ. ඒගොල්ලෝ මේ නෑ භාවිතා කරා විවිධ ඔය මුහුදු සංචාරයන් ඊට පස්සේ පුතේ විවාහ උත්සව වලට පුතේ මේක
රෙන්ට් එක දුන්නා නම් හරි කාර හොටෙල් එක වෙඩිමක් ගන්නවා වගේ තමයි පුතේ. නැවේ වෙඩින් ගන්න උත්සව ගන්න පුතේ මේගොල්ලෝ මේක තියාගන්න. අන්න අවුරුදු 3 ඉවර වෙනකොට පුතේ ආයෙත් මේ නැව අන්න සිංගප්පූරුවට වාරවලු. හරිද? ඔන්න පුතේ. ඒතොර අර අයිතිය ලැබෙන්නේ නැති අවස්ථාවක්. එහෙනම් හැම වත්කමක්ම කල්බදු කාල සීමාව අවසානයේ අපිට අයිතිය ලැබෙනවයි කියලා 100%ක්ම මට කියන්න බෑ. අයිතිය ලැබෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. ඔව්. බිල්ඩිනුත් එහෙම තමයි පුතේ. අපි ඇග්‍රීමන්ට් එක ගහනවා අවුරුදු 30කට අවුරුදු 30 වෙනකොට අපි ඒක දීලා යන්න ඕන. නැත්තම් තව 30කට ඇග්‍රීමන්ට් එකක් ගහන්න ඕන. ඔය වගේ. අන්න. ඒ හැම වත්කමක්ම අපිට අයිතිය ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ කල්බදු කාල දැන් මේවා කියන්නේ නිකන් ඔය අහලා විසිට කරන්නේ නෙමෙයි. ඔයා කෙනෙක් ඇහුවොත් කියලා දෙන්න දැනගන්න වෙන්නේ ඔයා. ඒ අර ඔයාට විභාගෙ ලියනකොට ওই උදාහරණ ඔළුවේ තියෙන්නේ ප්‍රේමී. අන්න එහෙනම් තේ වත්කමේ අයිතිය ගැනුම් කරුට මාරු වෙනවද නැද්ද කියන එක තමයි මෙන්න වත්කම් කල්බදු වත්කම් ෂය කිරීම. මාතෘකාව තමයි කල්බදු වත්කම් ෂය කිරීම. දැන් කල්බදු වත්කම් ෂය කරනකොට පුතේ අපි බලන්න ඕන වත්කමේ අයිතිය ගැනුම් කරුට මාරු කෙරේද? අන්න පළවෙනි එක තමයි පුතේ අපි බලනවා වත්කමේ අයිතිය ගැනුම් කරුට මාරු කෙරේද? අන්න අයිතිය අපි ගැනුම් කරුට දෙනවද? දැන් කල්බදු කාල සීමා ඉවරනකොට පුතේ වත්කමේ අයිතිය මට ලැබෙනවද? අන්න එහෙනම් මාරු කරනවා නම් ඔව් අයිතිය මාරු වේ. අයිතිය මාරු වේ. අයිතිය මාරු වෙනවා නම් අන්න අපි කියනවා ඵලදායි ජීව කාලයෙන් බෙදා වාර්ෂික ෂය ගණනය කරන්න. ඵලදායි ජීවිත කාලයෙන් බෙදා වාර්ෂික ෂය ගණනය කරන්න. හරිද? දෙවෙනි එක අර කිව්වා වගේ අයිතිය මාරු නොවේ. අන්න අයිතිය මාරු වෙන්නේ නැත්නම් උගේ දැන් අපි කතා කරනවා කාරණා දෙකක්. එකක් ඵලදායි ජීව කාලය. අනිත් එක කල්බදු කාලය. අන්න ඔයාගේ මේ වත්කමේ අයිතිය ගැනුම් කරුට මාරු වෙන්නේ නැත්නම් මාරු නොවෙනවා නම් කල්බදු කාලය හෝ ඵලදායි ජීවිත කාලයේ යන දෙකෙන් අඩු කාලය මත අඩු කාල සීමාව මත අඩු කාල සීමාව පදනම් කරගෙන තමයි අන්න අපි මොකද කරන්නේ වාර්ෂික ෂය ගණනය කළ යුතුය. අන්න දැන් වාර්ෂික ෂය ගණනය කරලා හරිද? ඉතින් ඔතන බලන්නේ කොහොමද ෂය ගණනය කරනකොට අයිතිය මාරු වෙනවද නැද්ද? මාරු වෙනවා නම් ජීවිත කාලයෙන් බෙදනවා. කතා දෙකක් නැහැ. මාරු වෙන්නේ නැත්නම් ජීවිත කාලය හෝ කල්බදු කාලය කියන දෙකෙන් අඩු කාල සීමාව අරගෙන තමයි වාර්ෂික ෂය. දැන් මේ අවුරුදු 5යි. මේ අවුරුදු 4යි. අන්න 4ෙන් බෙදලා තමයි වාර්ෂික ෂය ගන්නෙ. දැන් කොහොමද වාර්ෂික ෂය වාර්තා කරන්නේ? අන්න වාර්ෂික ෂය වාර්තා කරනවා ෂය ගිණුම හර ෂය වෙන් කිරීම බැර. එයි මම ෂය වෙන් කිරීමේ ගිණුමක් ගත්තේ. දැන් ඉතින් අනිවාර්යෙන් මේ සමාගම් වල ෂය වෙන් කිරීමේ ගිණුමක් කරා තමයි වාර්තා කරන්නේ. වත්කම් ගිණුමට ෂය වාර්තා කරන්න යන්නේ නැහැ. තේරුණාද වැඩි? මෙන්න එහෙනම් දෙයි ඊළඟ සටහන. දැන් කල්බදු ගැනුම් කරුගේ පොත්වල ගිණුම් දිනවල උදේ අර ලෙජර් ගිණුම් වල වාර්තා කරලා අන්න අපි ෂය හොයන්න ඕන. ෂය ගණනය කරලා ෂය වාර්තා කරන්න ඕන.
ෂය වාර්තා කරද්දි බලන්න ඕන අයිතිය ගැනුම් කරුට මාරු කිරිනවද නැද්ද? අයිතිය මාරු වේ. අන්න කවුද? ඵලදායී ජීවකාලය. අයිතිය මාරු නොවේ. ඵලදායී ජීවකාලය හෝ කල්වදු කාලයෙන් අඩු කාලය. අඩු කාල සීමාව. තීරුණාද වැඩි? ඉතින් මේ වාදිදී දැන් ඔයාලට කියන මේකේ තියරිය කොච්චර මතක තියාගන්න ඕනද කියලා. හා? දීප්සරාහන් ටික මතක තියෙන්න ඕන. ඒවා ලිජර් ගිණුම් වලට දාන විදිය මතක තියෙන්න ඕන. ආදායම් ප්‍රකාශන ආදියන්ගේ මූල්‍ය තත්ත්වනාක මතක තියෙන්න ඕන. වාර්ෂික ෂය ගණනය කරද්දී බලන්න ඕන අයිතිය මාරු වෙනවද නැද්ද කියලා ඒව ගන්න කියනවා. ඒ අනුව අයිතිය මාරු නම් ඵලදායී ජීවිත කාලය, අයිතිය මාරු වෙන්නේ නැත්නම් ජීවිත කාලය හෝ කල්පතු කාලේ අඩු කාල සීමාව ගන්නවා. ඕක කතාවක් වගේ කියන්න පුළුවන් වෙන්නේ. හරිද? දැන් තියරි ඉගෙන ගන්න එක වැදගත්කම මේකයි. නිකන් ආවට ගියාට මම මේක මේ පැය දෙකමාරක් තිස්සේ පුතේ නිකන් ඔහේ කියව ඉන්නව නෙමෙයි. හරිද? මේක තවත් විස්තර කරන්න පුළුවන්. හරිද? ඒ නිසා මේ තියරියෙන් තමයි මේ හැමදේම යන්නේ. ඔව් සමුච්චිත ෂය ගිණුම තමයි ෂය වෙන් කිරීමේ ගිණුම කියන්නේ. හරි? සමුච්චිත ෂය තමයි ෂය වෙන් කිරීමේ ගිණුම. දැන් සමහර අය ඔකට භාවිතා කරනවා සමුච්චිත ෂය කියලා. ඒක සමුච්චිත ෂය කියන අදහස අර ෂය ඔක්කොගම එකතුවනේ. ෂය වෙන් කිරීම කියන්නේ ෂය ඔක්කොගම එකතුන් කියන අදහසම තමයි. හරිද? හරිද? මෙන්න මේක ඔස්සේ යගන්න ඉක්මනට. ඕකට ෂය සමුච්චිත ෂය කිව්වත් ෂය වෙන් කිරීම කිව්වත් ගැටලුවක් නෑ. එකම එකක් විදිහට ගන්න පුළුවන්. හරිද? ලියාගෙන ඉවරද පුතේ? ලියාගෙන ඉවර නම් ඊළඟ කොටසට යන්නද? හරිද? ලියාගත්තද? හරි ලියාගෙන ඉවරද පුතේ? හරි. හරි.
අර පුතේ මම හිතනවා දැන් ඔයාට ඕකේ තියරිය ගැන ගැටලුවක් නැතුව ඇති. ඔය පුතේ සම්පූර්ණ තියරි කොටස් ටික. හරිද? දැන් පුතේ ඕකේ ගණන් ටික හදන්න ඕන. ඉතින් ඔය එක මම ගණන් ටික හදන්න යන්නේ නැහැ හේතුව ඔයා නිබන්ධනය එකපාරක් හොඳට කියවන්න ඕන. මේකේ මේ දිත්ත සටහන් ටික හොඳට මතක තියෙන්න ඕන. ගිණුම් වලට දාන විදිය. ඊට පස්සේ මූලික තත්ත්ව මොනවාද ආදායම් ප්‍රකාශන මොනවාද යන්නේ. ගිණුම් බැලන්ස් කරන විදිය. හරිද? මේක පුතේ ඔයාලට කතාවක් විදියට මතක තියෙන්න ඕන ඇත්තටම. දැන් මේ ප්‍රමිතවල පුතේ නිර්වචන මතක තියාගන්න. නිර්වචන පුතේ වැදගත් වෙනවා. ඇයි? 31 ඉඳන් 50 වෙනකම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ කෙටි සහ නිශ්චිත පිළිතුරු වලට අපිට උත්තර ලියන්න මේ වැදගත් වෙනවා මද පුතේ. ඒ නිසා මේ සෑම තියරි කරුණක් පුතේ දැන් ප්‍රමිත ටියුට් එක පුතේ මට මතක හැටියට පිටු 100 ගානක ටියුට් එකක් ගියා. අර පිටු 100 ගානක පුතේ ටියුට් එකක් ගියා. ඒ ටියුට් එක පුතේ ළමයිට ආයතන ලබා ගන්න දුන කොටස් දෙකකින් දුන්නේ. අර පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි කියලා. හරි. ඔය උදේ ඔය දුන්නේ කාලබෝධ කොටස විතරයි. ඔගේ ප්‍රමිත ඔක්කොම ටික තිබ්බද? දැන් තව ඔගේ තව කෑල්ලක් තියෙනවා අයභාරය සහ තව ප්‍රතිපාදන අසම්භාව්‍ය වත්කම් සහ වගකීම් ටික පුතේ. ඉතින් අපි මේ මාසෙ ඉන්න කලින් කාලබෝධ ගණන් ටික පුතේ මම හදන්න තව එක දවසක් වුණා. එක දවසක් වුණා කාලබෝධ ගණන් ටික හදන්න. අයභාරයයි දීපල ප්‍රතිපාදනයි අසම්භාව්‍ය වත්කම් සහ වගකීම් පුතේ එක දවසක් තිබ්බනම් තව දවස් දෙකක් ඕනේ එතකොට. ඇති කාලේ. හරිද? මම කරමු මේ මාසෙම ඔක ඉවර කරනවායි කියලා. හරිද? මේ මාසෙන් වැඩි ඉවරයි. හරිද? ප්‍රත්‍යයන් තමයි දවස් දෙකක් ගියේ කල්පතොට දවස් 2යි. ඊටුර දවස් 2යි. ඒතොර දවස් 6න් වැඩි අවසාන. පැහැදිලි වැඩි. එහෙනම් අදට උතුම් අවසානයේ පුතේ. අපි ආයි ඊළඟ දවසේ හම්බ වෙනවා. ඕකේ ගණන් ටික සාකච්ඡා කරන ලබන අඟහරුවා දවසේ රැය තියෙනවා. ඕකේ ගණන් ටික හදන ක්ලාස්. පැහැදිලි වැඩි. හරියනවද? අදට පන්ති අවසානයි. උස්සන්නයි කිසිවිට. ඒවා